2011 රසායනිකරණය යටතේ ආපු 8 වෙනි ප්‍රශ්නේ B කොටස අපි හදන්න හැටි බලමු. ඒක මෙහෙමයි කියන්නේ P කියන ද්‍රාවණයක් තියෙනවා. මේ ද්‍රාවණේ මේ අයන තුන් දෙනා ඉන්නවා. මේ එක් එක් අයනවල සාන්ද්‍රණය සෙවීම සඳහා පරීක්ෂණ තුනක් අපිට දීලා තියෙනවා. හරිද? ඒකේ පළවෙනි පරීක්ෂණයේදී කරලා තියෙන්නේ මේ ද්‍රාවණයෙන් 25ක් අරගෙන මේකට දාලා තියෙනවා වැඩිපුර බේරියම් ක්ලෝරයිඩ්. වැඩිපුර බේරියම් ක්ලෝරයිඩ්. එතකොට මොකද වෙන්නේ? මේ බේරියම් ක්ලෝරයිඩ් එකේ කියලාක් තියෙනවා. මෙහි ඇති සල්ෆේට් බේරියම් සල්ෆේට් එක අවක්ෂේපගත කරන්න බේරියම් ක්ලෝරයිඩ් වැඩිපුර දැම්මොත්. වැඩිපුර දාන්නේ එතකොට මේකේ තියෙන සල්ෆේට් ඔක්කොම මෙයාත් එක ප්‍රතික්‍රියා කරලා අවසන් වෙලා වැය වෙලා යනවා. හැබැයි මෙයා නම් ඉතිරි වෙනවා. හරිද? එතකොට අපිට තහවුරු වෙනවා මේකේ තිබිච්ච සල්ෆේට් ඔක්කොම අවක්ෂේපයට ගියා කියලා. එහෙනම් අපිට පුළුවන් දැන් ප්‍රතික්‍රියා ලියන්න බේරියම් ක්ලෝරයිඩ් යන සල්ෆේට් BaSO4 මේක අයන එකතු කිරීමක් කරන්නේ මෙතන තියෙන දාන දෙකට මේ ඍණ දෙක එකතු කරා. ඉතින් මෙතන තියෙන ඍණ අයනට එකතු කරන දාන අයනයක් නැහැ. ඒ නිසා 2Cl- කියලා ලියුවා. ඊට පස්සේ අපි හොයාගන්නවා බේරියම් සල්ෆේට් මවුල ගාන. අපිට දීලා තියෙන මෙයාගේ බර 2.335 ග්‍රෑම් කියලා. හරි ඒක බෙදෙන මෞලික ස්කන්ධයනේ බේරියම් සල්ෆේට්ගේ 233යි මවුලයට ග්‍රෑම්. එතකොට අපිට හොයාගන්න පුළුවන් 0.01 මවුල් කියලා. හරි. එතකොට අපිට SO4 2- අයන මවුල ගාන කොච්චරද කියලා කියන්න පුළුවන්. එකට එකයි නිෂ්ඨෝයි කිමිතේ මේ දෙන්නගේ. එහෙනම් මෙයාගේ මවුල ගාන මෙයාගේ මවුල ගාන සමාන. එහෙනම් SO4 2- මවුල ගාන 0.1යි. අපිට පුළුවන් SO4 2- ගේ සාන්ද්‍රණය හොයන්න. මේ මවුල ගාන තියෙන කොච්චර පරිමාවකද 25ක් නේ ගත්තේ 25 කොච්චර නම් 1000 කොච්චරද අපිට හොයන්න පුළුවන්. ඒක උත්තරය හොයන්න පුළුවන් 0.4යි මවුල ගාන ඩෙසිමීටරයට කියලා. දෙවෙනි කොටසේ මෙහෙමයි කියලා තියෙන්නේ මේකේ තියෙන copper 2+ CuS ලෙස අවක්ෂේපගත කරන්න මේකෙන් 25 P එකෙන් 25ක් අරගෙන එකට H2S බුබුලණය කරාලු. හරිද? ඒතර හැදෙනවා CuS කියලා අවක්ෂේපය. ඒ අවක්ෂේපය රසෝදලා අරගෙන ඒක දාලා තියෙනවා මෙන්න මෙච්චර සාන්ද්‍රණයක් තියෙන KMnO4 ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 30කට. ඒක නිසා කියලා තියෙනවා ඊකින් පස්සේ යම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා මේ CuS සහ KMnO4 අතර අපිට ඵල පවා දීලා තියෙනවා. අපිට දීලා තියෙනවා Cu2+ ලැබුණලු ඒ වගේම ඊට පස්සේ Mn2+ ලැබුණලු ඒ වගේම SO2 ලැබුණලු දීලා තියෙනවා. ඒතර මේ දෙන්න අතර ප්‍රතික්‍රියාවක් වෙනවනේ. ඒතර අපිට පේනවා වැඩිපුර ඊළඟට වැඩිපුර තිබිච්ච KMnO4 ඒ කියන්නේ මෙතන KMnO4 CuS එක ප්‍රතික්‍රියා කරලා ටිකක් ඉතිරි වෙනවා. ඒ ඉතිරි වෙන ටික තමයි මේ තියෙන්නේ. ඒතර ඒ ඉතිරි වෙන ටික හොයන්න Fe2+1 අනුමාපනයක් කරාලු. ඒ තමයි දෙවෙනි පරීක්ෂණයේ කියලා තියෙන්නේ. දැන් අපි බලමු මෙතන සිදුවන ප්‍රතික්‍රියා ලියන හැටි. හරි. දැන් බලමු මේකේ සිදුවන ප්‍රතික්‍රියා ටික මේ copper 2+ අයන H2S එක ඉස්සෙල් ප්‍රතික්‍රියා කරලා copper sulfide ධන H+ 2H+ ලැබෙනවා. එතකොට මේ copper ධන දෙක තියෙන්නේ මේ ඍණ දෙක කියන ඔක්සිකරණාංක කියන්නේ ඉතින් CuS හැදෙනවා. හරිද? ඒ හැදෙන CuS තමයි මේ KMnO4 එක ප්‍රතික්‍රියා කරන්නේ. දැන් බලමු මොනවද ලැබෙන්නේ කියලා. දැන් CuS එකෙන් තමයි අනිවාර්යයෙන්ම copper 2+ සහ SO2 ලැබෙන්නේ. හරිද? Mn2+ ලැබෙන්නේ ඉතින් KMnO4 නැත්නම් අපි K+ අයින් කරමු. MnO4- එකෙන් තමයි Mn2+ ලැබෙන්නේ. හරි. දැන් තුලිත කරන හැටි බලමු අර්ථ ප්‍රතික්‍රියා සිදු තුලිත කරමු ඉස්සෙල්ලා. Cu එකයි මෙහි Cu එකයි. මෙහි සල්ෆ එකයි මෙහි සල්ෆ එකයි. පරමාණු ගාන සම. ඔක්සිජන් දෙකක් හින්දා මේ පැත්තට ජල අණු දෙකක් දානවා. H4ක් හින්දා H+4ක් මේ පැත්තට දානවා. මෙහි ආරෝපණයේ බිඳුවයි මෙහි ආරෝපණයේ ධන 4යි ධන 2යි ධන 6යි. ඉතින් මේ පැත්තට බිඳුවක් කරන්න ඉලෙක්ට්‍රෝන 6ක් මේ පැත්තට දානවා. ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාවේ Mn එකයි Mn එක සමානයි. ඔක්සිජන් තුලිත කරන අපි ජලයේ දාන්නේ ඔක්සිජන් 4ක් හින්දා ජල අණු 4ක් දානවා. H8ක් දානවා. H+H8ක් හින්දා මෙහි ආරෝපණයේ ධන 2යි මෙහි ආරෝපණයේ දැනට ධන 7යි. ඍණ 1යි ධන 1 වටක් ධන 7යි නේ මෙතන. ඒ නිසා 5ක් දානවා. එතකොට මේ ඍණ 5යි ධන 7යි ධන 2යි. එහෙනම් මේක අපි 1 කියලා නම් කරනවා මේක 2 කියලා නම් කරගන්න. හරි. ඊට පස්සේ අපි ලියනවා පළවෙනි සමීකරණය ගුණ කරනවා. මොකද මෙහි 6 ඉලෙක්ට්‍රෝන මේකේ තියෙන්නේ 5යි. එහෙනම් අපිට ගුණ කරන්න වෙනවා 6 ගුණ කරනවා 5න්. 30ක් කරන්න. දෙවෙනි සමීකරණය ගුණ කරනවා 6.
එහෙනම් මේවා ඉන්නේ 5යි CuS පස්තර දෙක 10යි H2O මේක ගුණ වෙන්නේ 6ක් අතර 24යි H2O. එහෙනම් දකුණු අත පැත්තේ තමයි ජලය ඉතිරි වෙන්නේ. ඊට පස්සේ මේක ගුණ කරන්නේ අපි 6න්නේ 6යි MnO4 6 වරක් අට 48යි H+ මේක ගුණ වෙන්නේ 5න් පස්තරක් අතර 20යි 48යි 20යි ගියාට පස්සේ ඉතුරු වෙනවා 28ක් H+ වම් පැත්තේ. එච්චරයි. ඊට පස්සේ දකුණු පැත්තේ මේ ගුණ කරන්නේ අපි 5න් හිඳ 5යි Cu2+ ධන 5යි SO2 දැන් ජල අනුදාන තියෙන්නේ මේක 6යි Mn2+ ජල අනුදාන වෙනවා 24ක් ජලය මේ පැත්තේ 10ක් ජලය දැන් 24න් 10ක් ගියාම 14යි ජලය. මේ ප්‍රතික්‍රියාවට අමතරව තව ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මොකද ඉතිරි වෙච්ච KMnO4 Fe2+ එක තමයි අනුමාපනය කරන්නේ. එහෙනම් මෙන්න අර්ධ ප්‍රතික්‍රියා දෙක MnO4 Mn2+ එක අපි කලින් දීලා තියෙනවා. ඉතින් ලියන්න ඕනේ. Fe2+ Fe3+ ඒතර ආරෝපණ මේ ධන දෙකයි මේ ධන තුනයි. ඒ හින්දා තමයි එක ඉලෙක්ට්‍රෝන දාලා තින් දෙකට ධන දෙකක් කරන්නේ. හරිද? එතකොට එහෙනම් මේක අපි කලින් එක කියලා නම් කරලා ඇති මේක 3 කියලා දාගමු. එහෙනම් පළවෙනි සමීකරණයට එකතු කරමු. තුන්වෙනි සමීකරණය 5න් ගුණ කරනවා. ඒතර එනවා ඉතින් 8H+ ධන MnO4- ධන 5 Fe2+ ඊතලයක් හැදෙනවා Mn2+ 5 Fe3+ 4 H2O. එහෙනම් මේක තමයි අනුමාපනයේදී සිදුවෙන ප්‍රතික්‍රියාව. හරි අපි ඉස්සෙල්ලම බලමු. අපි මේක යටි ඉඳන් උඩට අපි මේක ගණන් හදන්නේ. එහෙනම් මෙහෙමයි කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලම හොයනවා වැය වෙච්ච Fe2+ මවුල ගන්න. ඊළඟම වැය වූ Fe2+ මවුල ගන්න සමානයි. මේකේ 1000ක තමයි 0.1ක් තියෙන්නේ. Fe2+ ගේ සාන්ද්‍රණය 0.1යි. ඒක ගුණ කරනෝ වැයවුණු පරිමාණ 10.5යි. එතකොට එනවා 1.05 ගුණ කිරීම 10^3යි මවුල. ඒ වැයව Fe2+ මවුල ගන්න. දැන් අපිට පුළුවන් හොයන්න එහෙනම් ඉතිරි වෙච්ච ඉතිරි KMnO4 මවුල ගන්න ස්ටොයිකියෝමීටර් ඇසුරේ. මොකද මෙයාගේ 5කට මෙයාගේ 1යිනේ. එහෙනම් Fe2+ ගන්න අපි දැන් දන්නේ. ඒක බෙදුණු 5න් එතකොට ලැබෙනවා MnO4- ගේ මවුල ගන්න. එහෙනම් ඉතිරි වෙච්ච KMnO4 මවුල ගන්න 1.05 ගුණ කිරීම 10^3 බෙදනෝ 5න්. ඒක ලැබෙනවා 0.2යි 1 ගුණ කිරීම 10^3. හරිද? ආරම්භක KMnO4 මවුල ගන්න හොයනවා. එයාගේ සාන්ද්‍රණය 0.2යට නම් 1000ක 0.2යට නම් එයාගේ දාපු පරිමාණ KMnO4 30කට තමයි දැම්මේ. ගුණ කරා 30. ඉතුරු වෙනවා 3 වරකට 24යි දෙකක් ඉතුරුයි 8.4 ගුණ කිරීම 10^3යි මවුල. ඒ තමයි ආරම්භක ගාන. එහෙනම් දැන් ඉතිරි ගාන හොයාගත්ත ආරම්භක ගාන හොයාගත්ත. දැන් අපිට පුළුවන් හොයාගන්න CuS සමග ප්‍රතික්‍රියා කළ KMnO4 මවුල ගාන. එතකොට ඒක කරන් තියෙන 8.4 වරක් 10^3 අඩු කරනවා 0.2යි 1 ගුණ කිරීම 10^3. හරිද? එතකොට එනවා 9යි 1යි 8.19 වරක් 10^3ක් මවුල. හරිද? එතකොට ඒ එන්නේ CuS එක ප්‍රතික්‍රියා කරපු KMnO4 මවුල ගන්න. අපිට දැන් මෙන්න මේ ප්‍රතික්‍රියාව ස්ටොයිකියෝමීටරෙන් හොයන්න පුළුවන්. KMnO4 ගන්න අපි දැන් දන්නවනේ. ඒක 6න් බෙදලා 5න් ගුණ කරොත් CuS මවුල ගන්න හොයාගන්න පුළුවන්. එහෙනම් කොපර් සල්ෆයිඩ් මවුල ගන්න සමානයි 8.19 ගුණ කිරීම 10^3 බෙදනවා 6න් ගුණ කරනවා 5න්. එතකොට 6.825 ගුණ කිරීම 10^3යි මවුල. හරිද? දැන් අපි බලමු CuS හැදුනේ කොහොමද කියලා. මෙන්න CuS හැදිච්ච ප්‍රතික්‍රියාව පිළිගමු. Cu2+ ධන H2S CuS ධන 2H+. එහෙමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට CuS මවුල ගානයි Cu2+ මවුල ගානයි සමාන හින්දා එහෙනම් අපිට කියන්න පුළුවන් Cu2+ මවුල ගාන සමානයි මේ 6.825 ගුණ කිරීම 10^3යි මවුල කියලා. එහෙනම් අපිට සාන්ද්‍රණය හොයන්න පුළුවන් copper 2+ වල
මේ මවුල ගාන තියෙන්නේ 25ක. මොකද ආරම්භයේදී කොපර් 2 plus හිටියේ 25ක. p ගානේ 25ක නේ ගත්තේ නෑ 25ක තමයි මේ ගාන තිබ්බේ. 3 කරලා 1000. හරි. ඔන්න කොපර් 2 plus ආන්දරේ. ක්‍රියාපිළිවෙලදී මෙහෙමයි කරලා තියෙන්නේ. අර කලින් දෙවෙනි ක්‍රියාපිළිවෙලදී වල මතකදී p ගානේ 25ක් අරගෙන ඒකට H2S යවුවනේ. දෙවෙනි ක්‍රියාපිළිවෙලේදී. එතකොට CUS අවක්ෂේප වුණා. අන්නේ පෙරණය ගත්තා තුන්වෙනි ක්‍රමවේදය සඳහා. දැන් අන්නේ පෙරණය තමයි මේ තුන්වෙනි ක්‍රියාපිළිවෙලට අරන් තියෙන්නේ. එතකොට තුන්වෙනි ක්‍රියාපිළිවෙල කරලා තියෙන්නේ වැඩිපුර තිබිච්ච H2S නටවල අයින් කරලා ඒ කාමරුස් රටට ගෙනල්ලා මේකට දාලා තියෙනවා 105යි KiO3 සහ 105යි Ki දීලා තියෙනවා. හරි. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ ලැබෙන වැඩිපුරක් දාලා තියෙනවා. මුක්ත වූ අයිඩින් කියන්නේ මෙතනින් පස්සේ මෙතන ප්‍රතික්‍රියාවක් වෙලා I2 හැදිලා තියෙනවා. මේ මුක්ත වෙච්ච I2 සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණයක් එක්ක අනුමාපනය කරන 0.4යි මවුල ගන්න ඩෙසිමීටරයට සෝඩියම් තයෝසල්ෆේට් එක්ක අනුමාපනය කරන වැයු පරිමාව ඝන සෙක 25ක් කියලා දීලා තියෙනවා. දැන් බලමු මොකද මෙතන වෙන්නේ. මේ කවුද මේකේ ඉන්නේ? අපි දන්නවා මේ P ද්‍රාවණයේ හිටපු අයන තුන මතක් කරන්න H+ හිටිය SO4 2- හිටිය තව copper 2+ හිටිය. හැබැයි මේ පෙරණේ copper 2+ නැහැ. හැබැයි SO4 2- ඉන්නවා. ඒ වගේම H+ ඉන්නවා. හරිද? හැබැයි මෙතන ඉන්න H+ ආරම්භයේ හිටපු H+ම නෙමෙයි. මෙතන ඉන්නව H+ ආකාර දෙකක H+ මෙතන ඉන්නවා. එකක් තමයි මුලින් ඉඳන් හිටපු H+ ටික මේකේ අනිවාර්යෙන් ඉන්නවා. ඒ වගේම ඔයාලට මතකදී copper 2+ H2S අතර ප්‍රතික්‍රියාව වෙනවා CuS and H+. මෙන්න මෙහෙම දෙකයි H+ ලැබුණා. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ ලැබුණ H+ උත් මේකේ තියෙනවා. එහෙනම් තේරුම් ගන්න මේකේ මුලින් ඉඳන් හිටපු H+ උයි මේ ප්‍රතික්‍රියාවේ ලැබිච්ච H+ කියලා දෙආකාරයක H+ ඉන්නේ. එතකොට දැන් මේක H+ සහභාගී වෙන්නේ කොහොමද? අපි H+ ආන්නේ තමයි හොයන්න ඕනේ. ඉස්සෙල්ලා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් IO3- මං K අයින් කරා. එයාගෙන් අනිවාර්යයෙන් හැදෙන්නේ මොකද්ද? I2 හැදෙන්න එපා. අයිඩින් තියෙනවනේ ඒකේ. ඒ වගේම I- විරුද්ධදී මොකක්ද හැදෙන්න ඕනේ? වෙන මොකක්වත් නෙමෙයි I2 තමයි හැදෙන්නේ. කියලා තියෙන I2 හැදෙනයි කියලා. එහෙනම් I දෙකක් හින්දා මේක දෙකෙන් ගුණ කරනවා. එතකොට ඔක්සිජන් 6යි. ඒ නිසා 6යි H2O දානවා. H12ක් හින්දා 12යි H+. මේ ආරෝපණ බිඳුවයි සමෙතෙන්ට ඉලෙක්ට්‍රෝන 10ක් දානවා. හරිද? මේ පළවෙනි අර්ධ ප්‍රතික්‍රියාව. අපි කලින් අංක බැලුවොත් 5නේ පස්වෙනි ප්‍රතික්‍රියාව. ඊට පස්සේ මෙතන I දෙකක් කියනවා මේක දෙකෙන් ගුණ කරනවා. මේ දෙකයි ඉලෙක්ට්‍රෝන. අපි 6 කියලා දානවා. දැන් ඉතින් අපිට මේ දෙක එකතු කරන්න පුළුවන්. 5 එකතු කරනවා මේ 6 වෙනි සමීකරණය. මොකද මේකේ 10යි මේකේ 2යිනේ. මේක 5න් ගුණ කරලා. ඒක ලැබෙනවා ඉතින් 12යි H+ 2යි IO3- ධන 10යි I- ඊතලයක්. මෙතන 5යි මේක I2 මෙතන 5යි I2 ඔක්කොම 6යි I2 6යි H2O. ඔයාලට මේක හැම එකම ඉරට්ට සංඛ්‍යාවයි. ඉතින් මේක තව සරල කරන්න පුළුවන්. එහෙනම් අපිට මෙතන සිදුවන ප්‍රතික්‍රියා මේ විදිහට ලියා ගන්න පුළුවන්. 6යි H+ ධන IO3- මෙතන 5යි I- හැදෙනවා 3යි I2 ඒ වගේම 3යි H2O. ඔන්න ප්‍රතික්‍රියාව විදිහට ප්‍රතික්‍රියා හදාගත්තා. හරි ඊට පස්සේ අපි හොයමු දැන් සෝඩියම් තයෝසල්ෆේට් එක අනුමාපනය කරන්න මේ හැදිච්ච I2 අපි ප්‍රතික්‍රියා ලියා ගන්න ඕනේ. ඊට කලින් අපි හොයමු වැය වෙච්ච සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගන්න. ඒතර මේ මවුල ගන්න එනවා 0.01යි මවුල කියලා. දැන් ප්‍රතික්‍රියා ලියනවා සෝඩියම් තයෝසල්ෆේට් ධන I2 මේක දෙකයි සෝඩියම් තයෝසල්ෆේට් එන්න ඕනේ. මේක I- බවට ඔක්සිහරණය වෙනවා. මේක SO6 2- බවට ඔක්සිකරණය වෙනවා. ඒතර එන්නේ දෙකයි සෝඩියම් අයඩයිඩ් Na2SO6 තමයි තුලිත සමීකරණය. දැන් අපි හොයාගත්ත සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගන්න එම නිසා I2 මවුල ගන්න හොයන්න පුළුවන් 0.01 බෙදීම 2කින්. ඒ කියන්නේ 0.05යි මවුල. ඒ තමයි I2 මවුල ගන්න. දැන් බලන්න I2 හැදුනේ මෙන්න මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාවෙන්නේ.
අපිට මේකේ වැදගත් දෙයක් තියෙනවා h+. එහෙනම් i2 දන්නව නම් h+ වෙන එක ගේම නෙමෙයි. මේ වගේ දෙගුණයක් තමයි h+ තිබිලා තියෙන්නේ. 3ට 6යි කියන්නේ 1ට 2යි. එම නිසා h+ මවුල ගන්න ද්‍රාවණය තුල මුළු h+ කියලා මම කියන්නේ. මුළු h+ මවුල ගන්න සමානයි 0.01යි මවුල. හැබැයි මතක තියාගන්න මේ ආරම්භක h+ නෙමෙයි. අපිට ආරම්භක h+ මවුල ගන්න හොයන්න නම් අර දෙවෙනි ප්‍රතික්‍රියාව copper 2 H2S අතර ප්‍රතික්‍රියාවෙන් හැදිච්ච h+ මවුල ගන්න මේක අඩු කරන්න ඕනේ. මොකද ඒකෙන් හැදිච්ච h+ මේකේ තියෙනවා. එම නිසා ආරම්භක h+ මවුල ගන්න හෙව්වොත් 0.01කින් අඩු කරන්න ඕනේ. 6.82 ගුණ කිරීම 10^3 ඒ තමයි copper 2+ මවුල ගන්න. ඒ වගේ දෙගුණයක් තමයි ප්‍රතික්‍රියාව බලන්න පුළුවන්. මොනවයි ප්‍රතික්‍රියාව පෙන්නන්නම්. copper 2+ ධන H2S CuS ධන 2H+. ඒතරවල පේනවා මේ මෙයා හිටියේ 6.82 පවරක් 10 ට ඒ වගේ දෙගුණයක් තමයි h+ තියෙන්නේ. 0.01කින් අඩු කරන්න ඕනේ 0.01775. ඒතරවල පේනවා මේකට මේක වැඩි. ඒ කියන්නේ ඍණ උත්තරයක් එන්නේ. ඒ කියන්නේ මේක හදපු මහාචාර්යවරයාටත් මේ කොටසේ මේක අමතක වෙලා තියෙනවා. හරිද? මුත් ගන්න හරියටම හදන්න ඔය විදිහට මාකින් එකේ දින ඔය විදිහට වෙරිනා කියලා අපි ලියමු. හැබැයි අපිට පස්සේ හොයන්න පුළුවන් ඉතින් ද්‍රාවණයේ මුළු h+ සාන්ද්‍රණය විතරක් හොයන්න පුළුවන්. මුත් ඒක ආරම්භක h+ සාන්ද්‍රණය නෙමෙයි. අපි නිකම්ම 0.01 තිබ්බේ. ඒක 25 තිබ්බ කියලා සලකමු. ඒක කරා 10.